පිංහතුනි අද ඔබට මේ ධර්මානු ශාසනාව තුළ ඉතාම වැදගත් කාරණයක් අපි මතු කරලා පෙන්නනවා. ඒ තමයි පුංචි පිනකදිවත් ඒ පින බලවත් කරගෙන කෙනෙක් සුගතියන්නේ කොහොමද. සාමාන්‍ය පෘතජ්ජන කෙනෙක්. අපි දන්නවා සෝවාන් පලයට පත්වෙච්ච කෙනෙක් නම් ඒ කාන්තෙන් සුගතිය. සෝවාන් පලය ලබනවා සමගම සතරාපායෙන් සදහටම මිදෙනවා. ඒ නිසා සෝවාන් වෙච්ච කෙනෙක්ගේ පරලව ගමන ගැන අමුතුවෙන් බයක් තැති ගැනීමක් මං කොහේ අයිද කියලා බයක් ඇතිවෙන්නේ කාටවත්. ඒකෙනා ඒ කාන්තෙන් සතරාපායෙන් මිදිච්ච කෙනෙක් ආත්ම හතක් ඇතුළත ඒ කාන්තෙන් උතුන් ධර්මය අවබෝධ කරගෙන සසර ගමන අවසන් කරනවා මයි. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැකල පෙන්නුවේ නතේ බවන් අට්ටමං ආදියන්ති. සෝවාන් වෙච්ච කෙනෙක් ආත්ම අටවෙනි භවයක් උපදිනවා කියන එක කවදාවත් සිද්ධ නොවෙන දෙයක්. උපරිම ආත්ම හතයි කියලා. අපි අද කතා කරන්න මේ ධර්ම දේශනාව තුළ එතනින් මෙහා ඉන්නයි. දැන් අපි දන්නවා මේ බණහන හැම දෙනම් ඔබ හැමෝම ඔබ ඉලක්කය ඇහුවොත් ඇයි බණහන්නේ. ඇයි දම් දෙන්නේ ඇයි පින්කං කරන්න. බොහෝ දෙනෙක් කිය අනේ කොහොමහරි සෝවාන්වත් එන්න ඕනේ. මැරෙන්න්න කලින් සෝවාන්වත් එන්න තියෙනවන. කොහොමහරි ධර්මය අවබෝධ කරගන්න ඕනෑ කියලා අපි කියනවා හිතනවා. ඒ සිතුවිල්ල හොඳයි. හැබැයි අපි දන්නේ නෑ කවද කොතන කොයි මොහොතේ මරණය ඉස්සර වෙයි. අපි දන්න අපේ ආච්චිල සියලා මියගිය ගොඩාක් අය. පෝයට සිල්ගත් අය බණහපු අය පින්කං කරපු අය ඔය කතාව මේ කාලෙත් කිව්වා. අනේ කොහොමහරි සෝවාන් වෙන්න ඕන සෝවාන් මැරෙන්න්න කලින් සෝවාන් වෙන්න ඕන කියා හිටිය. හැබැයි ඒ අය මරණය ඉස්සර වුණා. ධර්මාවබෝධයට පෙර මරණය ඉස්සර වුණ. අපි දන්නේ නෑ අපිට කවද කොත්තන කොයි ආකාරයකට මොන විදිහ මරණයක් අපිට උරුම වෙයි. ඔබ දන්නවා මේ වෙනකොට මුළු ලෝකයේ පුරාම වේගෙන් පැතිරීගෙන යන මේ වසංගතය. බලන් එක පැත්තකින් වසංග තව පැත්තකින් බෝම්භ පුපුරන. නිකන් තියෙන රසායනික ද්‍රව්‍ය හරි ගබඩාවල පුපුරනවා. හිතාගන්න බැරි විදිහට විපත් මිනිස්සුන්ට එක්කො ගංවතුරෙක් එක්කො ලැව්ගෙනවලින්. ලෝක යුද්ධ ගංවතුර ස්භාවික විපත් ලැව්ගිනි වසංගතරෝග මොන තරන්නම් කාරණා යෙදෙනවාද. ඒ නිසා අපේ ජීවිතය හරියට ආපස්සට බැලුවොත් පුදුමේ අපි තාමත් ජීවත්වෙන එක. ඔබ හිතල බලන්න මේ ජීවිත කාලේ මැරෙන්න්න කරුණු කොච්චරනං යෙදිල ඇත් අපිට. අපි මහපාරක ඇවිදගෙන යද්දී ඉස්සරහිනුත් මරණය පිටි පස්සෙනුත් මරණ. ඉස්සරහිගෙන වාහනකින් අපි හප්පගෙන යන්නත් පුළුව. පුංචි වැරදීමක් තුළ පසු පසිගෙන වාහනකින් හප්පගෙන යන්න පුළුව. මොන තරං අනතුරුවලින් බේරි බේරිද අපි ජීවත්තේ. ඒත් අපි දන්නේ නෑ මේ වෙනකොට අපේ ශරීරය තුළ මොන වගේ ලෙඩරෝග මොන වගේ භයානක හොඳ කරගන්න බැරි රෝගකාරක අපේ ශරීරය තුළ වර්ධනය අපි කවුරුත්තන්න. ඒ නිසා අප්‍රමාදීවෙන්. පිංහතුනි ධර්මාවබෝධයෙන් මෙහා පෘතජ්ජන ජීවිතයක් ගත කරන කෙනෙකුට ඉතාම වැදගත් ආසන්න කර්ම කියනේවා. මේ ධර්මය සඳහන් වෙනවා මරණ මංචකයේ බලවත්වෙන කර්ම කීපයක්. ගරුක කර්ම ආසන්න කර්ම ආචින්න කර්ම කටක්තා කර්ම කියල බහල ඇති. මේ අතර ආසන්න කර්ම කියන ඉතාම වැදගත්. කෙනෙක් ජීවිතය කරපු කියපු දේවල් වල ඒ තීරණාත්මක සාධක මරණ මංචක අන්තිම මොහොත වෙනස්වෙන්න පුළුවන් මේ ආසන්න කර්ම නිසා. සමහර වෙලාවට හොඳට පින් කරගෙන ජීවත් එච්ච කෙනෙක් සුවාන් වෙලා නෑ හැබැයි හොඳට පින් කරලා තියෙන. හොඳට සිල් රැකලා. හැබැයි අන්තිම මොහොතේ වරදින්න පුළුවන්. දවේශයක් බලවත් වෙලා කුසල් යටපත් කරගෙන අකුසලයක් මතු වෙන්න පුළුවන්. ඒකට ධර්මය කියනවා කුසල් මැඩල නකුසල් කියලා. අපි ගම උදාහරණ වසේ ඔබ දන්නවා ධර්මාශෝක රජ්‍යක 84,000ක් වෙහෙර විහාර හැදවා කියලො බහල ඇද. ඔබ නිකං හිතන්න එක පන්සලක් හදන එක මොන පිනන්ද. එක ආවාසයක් හදල පූජ කරගන්න එක. එක පුංචි ධර්මශාලාවක් හදන එක. එක කුටියක් හදල පූජ කරන්න පුළුවන්න මොන තරම් පිනක්. 84,000ක් වෙහෙර විහාර යොදුනින් යොදුන දඹදිව
ඉදි කර. තමන්ගේ එකම පුතා සමහරු ඉන්න කොච්චර පින්කං කරත් හැබැයි තමන්ගේ දරුවෙක් පැවිදි වෙන්න හැදුවොත් ඒකට අකමැති. හැබැයි පින්කං කරන ශාසනී වෙනුවෙන් ගොඩාක් වැඩ කරනවා හැබැයි තමන්ගේ දරුවෙක් පැවිදි වෙන්න හැදුවොත් අනීපුතේ ඒක නං එපා කියන. අතහැරගන්න බෑ. හැබැයි එදා ධර්මාශෝක රජතුමා තමන්ගේ එකම පුතා මහින්ද කුමාරය ඒ වෙනකොට යුව රජ බලන රජ කෙනෙකුගේ අධිරාජ්‍යයගේ දරුවෙක් කියන්නේ මොන තරම් වගකීමක් පිරිමි දරුවෙක් කියන්නේ රජ කෙනෙක් ප්‍රාර්ථනා කරන්න යනේ මගේ පුතා මේ රාජ්‍ය ඊළඟට භාරගන්න මට වඩා හොඳට මේ රජකම කරගෙනයයි. හැබැයි තරුණ මහින්ද කුමාරයා පැවිදිවෙන්න අවසර ඉල්ලවා විතරයි. ඒ වෙලාවේ පියතුමාම යැහු 84,000ක් වෙහෙර විහාර කරලා ඒව ශාසනයට පූජ කරපු දවස ධර්මාශෝක රජතුමා මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේකින් අහනෝ සාමීනී මන් දැම් බුද්ධ ශාසනය අයිතිකාරයෙක් නේද. මං බුද්ධ ශාසනය ඥාතියෙක් නේද. මන් තරන් මේ ශාසනයේ බබලපු රජ කෙනෙ අතීතවත් ඉඳලා තියෙනවාද කියලා ඇහුව. ඒ වෙලාවේ මහා ඉරදිමත් මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ අතීතය දිහා බලලා රජතුමාට කියන රජතුමනී බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලෙ රජවරු හිටිය. ආරාම හදල පූජ කරා ශාසනය බැබලුව හැබැයි ඒ අයි ජීවිතයේ කාරාමයක් දෙකක් තුනක් කීපයක් තමන්ගේ රාජ්‍ය තුළ හදන්න ඇති. ඔබතුමා මුළු දඹදිව් තලේම එක්සේ සත් කරලා යොදුනෙන් යොදුන 84,000ක් වෙහෙර විහාර ඉදි කෙරෙව. ඔබ තරන් ශාසනය වෙනුවෙන් ආරාම හදලා ගෞතම බුද්ධ ශාසනයේ බබලෝපු රජෙක් බුදු හාමුදුරන්ගේ කාලෙවත් ඉඳල නෑකින්. රජතුමාට පුද්දුම සතුට. සාමීනය එහෙනම්මම් බුද්ධ ශාසනයේ ඥාතියෙක් නේද කියෝ. අන්න එතනදි මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ කියනවා රජතුමනී ඔබ මොනතරම් වෙහෙර විහාර හැදුවත් ඔබ තාම බුද්ධ ශාසනයේ ඥාතියෙක් නෙමේ. සාමීනි මං බුද්ධ ශාසනයේ ඥාතියෙක් වෙන්නේ කොහොමද. එහෙමනම් ඔබේම ලෙයින් උපන් දරුවෙක් මේ ශාසනය තුළ පැවිදි කරවන්න. එතකොට අයික ඔබට බුද්ධ ශාසනයේ ඥාතීත්වයක් ලැබේ. එදා රජතුමා පුදුම සතුටකින් ගිහිල්ලා ඒ වෙනකොට යුව රජ රටේ විශාල් ප්‍රදේශයක් පාලනය රාජකය කටයුතු පවරලා තිබුණ මහින්ද කුමාරයට. ඔහුට කතා කරලා කියන පුතේ මං කැමති බුද්ධ ශාසනයේ ඥාතියෙක් වෙන. නුම කැමති නැද්ද පැවිදිවෙන. මහින්ද කුමාරයට මේක අහන්න විදිහක් නැතුව හිටිය. පැවිදිවෙන්න පුදුම ආසයි පිය රජතුමා අවසර දෙයිදෝ කියලා සැකයක් තිබුණු. පුදුම සතුටකින් කැමති වෙලා පැවිදි තමන්ගේ එකම පුතා පැවිදි කරා මිහිදු මහරහතන් වහන්සේ බවට පත් වන. තමන්ගේ දියනිය සංගමිත්ත අරහත් භික්‍ෂුණියක් බවට පත් වන. මුණපුරා සුමන සාමනේරයන් වහන්සේ ඉරුදි බල සම්පන්න සාමනේර රහත් භික්ෂුව. 1000ක් රහතන් වහන්සේල එකතු කරලා තුන්වෙනි ධර්ම සංගායනාව කර. තැන් ඕව ඇහෙනකොට ඔබට හිතනව ඇති අම්මෝ අපි කොහොමද. අපි මොනවාද කරලා තියෙන පින්කං කියලා. අපි ආරාමිකට දාන ටිකක් දීලා. අපි සමහරලාවට කාට හරි උදව්වක් කරලා එක්කො කෙනෙක් කුටියක් හදල ඇති. විහාරගයක් හදන්න චෛත්‍යයක් හදන් පොඩි ආධාරයක් කරලා ඇති. එක්ක පුංචි චෛත්‍යයක් තනියම හදල පූජ කරපු කෙනෙක් ඇති. අපිට පුළුවන් හැටියට අපේ ජීවිත කාලි තුළ අපි කරගන්න ඔය වගේ පින්කා. ධර්මාශෝක රජතුමා මේ තරම් විශාල පුුණ්‍ය කන්දරාවක් රැස් කර. හැබැයි මතක තියාගන්න පෘතජ්ජන. ඒක ඇන මාර්ග පලයක් අවබෝධ කරගෙන නෙමෙයි හිටි. සෝවාන් පලයට පත්වෙලා නෙමෙයි හිටි. අන්න ඒකයි අනතුර. අධිරාජ්‍යයෙක් හැටියට රජකං කරත් සද්ධාවෙන් දවස ගානේ මාලිගාවට ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා නිදාගන්න කලින් බණක් කාල නිදාගන්න. ඒ තරම් සද්ධාවෙන් හිටි. හැබැයි කෙලෙස්වල ස්වභාවෙන් මතක තියාගන්න. මේ හිතේ ස්වභාව අපි හොඳට තේරුම් ගත යුතු දෙයක්. ඒ තමයි හිත අපිට පාලනය කරග අපි හිත දියුණු කරලා අපේ හිත අවබෝධයකට පත්වෙන තාක් කල් හිත අපේ පාලනය තුළ නෙමේ තියෙන අනාත්මයි. හිත තමන්ගේ පාලනයට ගන්න පුළුවන් හිත දියුණු කරගත්ත කෙනෙකුට. එතෙක් අපි දන්නේ නෑ ක්ලේෂ ධර්ම මොන විදිහට යටපත්වේද. හිතාගන්න බැරි විදිහට මිනිස්සු කෙලෙස් වලින් අසරණ වෙනවා.
බලන්න සමහර මිනීමැරුම් අපරාධ ඒ අයම පස්සේ කියන වනේ මට හිතාගන්නවත් බෑ මගේ අති මේ වගේ අපරාධයක් වුණා කියලා. මං කවදාවත් හිතපු නැති දෙයක් ඒ වෙලේ මට මොනවා වුණාද කියලා මංවත් දන්න. ඔහොම කියන මිනිස්සු කොච්චර ඉන්නවාද. මිනී මරලාද වැලපෙන අඩාඩා දුක්කෙන වනේ මගේ අතින් එහෙම මං කාටව සතකුටුවත් හිංසා කරපු කෙනෙක් නෙමේ නමුත් ඒ වෙලා මට මොකක් වුණාද කියලා මන්දන්න. එහෙම කියන මිනිස්සු ඉන්නවා. එතකොට හිතන්න මේ හිත ඇතුළේ රාගානුසය පටිගානුසය අවිච්චානුසේ කෙන ක්ලේෂ ධර්මයක් කොච්චර භයානකද කියලා හොයන්න බෑ. අවුරුදු ගණන් යටපත් වෙලා තියෙනවා. ඒව සැනින් මතු වෙන්න පුළුවන් සැනින් බලවත්වෙන්න පුළුව යටපත් වෙලා තියෙන මේ ක්ලේෂ ධර්මය. ඒ නිසා පින්වතුනේ ධර්මාසෝක රජතුමාට මරණාසන්න මොහොතේ ළඟහිටපු පවන්සලන කෙනාගේ අතින් වටාත්ත වැදෙනවා ටිකක් වේදනාවක් ඇතිවෙන. දැන් ඔබ හිතන්න එතනත් ඔබ හිතන්න. රජතුමාට පවන් සලන්න මේ පාරයන මිනි කණගහල මේ වැඩක් තියෙනවා කියලා වටාත්ත දෙන්න. රජතුමාගේ මාලිගාවේ ඉන්න සේවකයන් අතර රජතුමා ළඟම සේවයට යොදවන්නේ ඉතාම විශ්වාසවන්ත. රජතුමාගේ හිත දිනාගත්ත. විශ්වාසවන්තම කෙනෙක් තමයි රජ්ජුරුව ළඟින්ම සේවය කරන්න. එතකොට බලන්න ඒ කෙනාතිනුත් කරුමි කියන්නේ ඒ වෙලාවට මොකක් හෝ වරදකින් වටාත්ත වැදුනා රිදෙන විදියට වැදුනද මොකක් වුණත් දන්න වැදුන කියලා හිතම. එතකොට ඒ සිදුවීමත් එක්ක හිතට තරහක් දවේශයක් ඇති වුණා දැන් නැකිට ගන්න බෑ අන කරන්න බෑ කතා කරලා යමක් කියන්න පුළුවන්කමක්නේ අවසාන මොහොත. ඒත් එක්ක හිතට තරහක් ගියා කේන්තියක් ඇති වුණා. අධිරාජ්‍යක අර දවේශය කියන එක සැනින් බලවත් වුණා. ඒ මොහොතේ කුසල සිතුවිලි යටපත් වෙලා අකුසලේ මරණ මංචකේ ආසන්න කර්මයක් හැටියට බලවත්වෙන. රජතුමා මරණින් මතු දින කීපයක් හරි දුගතියකට වැටෙන. මතකතියාග හැබැයි මිහිදු මහරහතන් වහන්සේ පෙනීදලා පියතුමා කොහෙද ඉපදුනේ කියලා දිවසින් දැකළ බේරගත්ත. පස්සේ දිවියලෝක ඉපදුනා. ඊට පස්සේ ආයමත් කාලෙක ලංකාව ඉපදිලා දෙව්ලොවින් මනුලවට ඇවිල්ලා ලංකාව ඉපදෙනවා. කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ හැටියට ව්‍යග්ගතිස්ස මහරහතන් වහන්සේ හැටියට දේවානම්පියතිස්ස රජතුමත් ධර්මාසෝක රජතුමත් දෙන්නම එකම කාලේ ලංකාව ඉපදිලා දෙන්නම රහත් වෙලා පිරිනිවන් පෑව කියලා අපේ ඉතිහාස වංස කතාපොත්වල තියෙනවා. එතකොට දැන් බලන්න මරණාසන්න මොහොතේ ආසන්න කර්මයක තියෙන භයානක ඊළඟ ජීවිතේ දුගතියකට ඇදගෙන යන්න පුළුවන් අන්තිම මොහොතේ දවේශයක් වෛරයක් රාගයක් ක්ලේශයක් බලවත් වන. ඒ නිසා අවසාන මොහොත කියන්න කෙනෙක්ගේ ජීවිතයේ තීරනාත්මක තැන. ඒ වගේ තැනක අඩන්න වැලපෙන්න්න හූතියන්න කෑගහන්න දෙවනක් කරන්න කෙනෙක් ආදරේ නාමෙන් හරි උත්සාහ කරනවා කියලා කියන්න. මරණාසන්න කෙනාට ඒක විශාල අනතුරක් හතුරුකමක් වෙන්න පුළුව. ඒ නිසා පිංහතුනී ඔබට මේ දේශනාවෙන් ගොඩාක් ජීවිතයට ඇතුල් කරගත යුතු කරුන්තිය. ජීවිතයේ තීරනාත්මක මොහොත මරණ මංචකි. එවැනි අවස්ථාවක බුද්ධිමත්ව අපි කටයුතු කරන්නේ කොහොමද. මරණාසන්න මොහොතේ ආසන්න අකුසලයක් බලවත් නොවෙන්නන. ආසන්න කුසලයක් බලවත් එන්නන අපි කොහොමද කටයුතු කරන්නට ඕන. තින් අපි බලමු පුංචි පිනත් සමහර වෙලාවට ඇති ඒ පින සිහි කරලා බලවත් කරගත්ත කෙනාට සුගතියකයන්. මරණ මංචිකයේ පිනත් ඇති. ඔබ අහල ඇති විමානවත්. ඔබ හොදයට ජීවිතයේ බණහන කෙනෙක් නම් ගිහි ජීවිතය ගත කරන ශ්‍රාවකයක් මේ බණහන අය. ඔබ ජීවිතයේ පේතවත්තු විමානවත්තු කියන මේ ධර්ම ග්‍රන්ථයේ සඳහන් සිදුවී. හොඳට කියවන්න. පේතවත්වී සඳහන් වෙන්නේ මිය පරලව ගිහිල්ලා අකුසල් නිසා. ජීවිතය කරගන්න යම් යම් අකුසල් නිසා. මරණ මංචකයේ අකුසල් බලවත් වෙලා ප්‍රේතලෝක ඉපදිච්ච ප්‍රේතයාගේ ජීවිත කතා. විමානවත්තු කියලා කියන්නේ මරණාසන්න මොහොත්තේ පුංචි පිනක් හරි. එක්ක තමන් කාලයක් කරපු පිනක්. එක්ක ජීවිතය කරපු ලොකු පිනක්. බොහෝ වෙලාවට පුංචි පිනක්. හැබැයි මරණ මංචකේ බලවත් වෙනවා. ඒක යා සිහි කරගන්න. ඒ පිනෙන් දිවියලෝක ඉපදිලා සැප සම්පත් විදින දේවතාවරු ගැන. ඒ අයගේ ජීවිත කතා. මෙන්න මේ පේතවත් විමානවත්තු කියන ධර්ම කොටස
මිහිඳු මහරහතන් වහන්සේ පවා ලංකාවට වැඩම කරලා දෙවනි දවසේ අනුලා බිසෝ ප්‍රධාන බිසෝවරුන්ට මාලිකාවදි දහම් දෙසුවේ පේතවත්තු විමානවත්තු මුල් කරගෙන. ඉළඟට සච්ච සංයුක්තයෙන් චතුරාර් සත්‍ය ගැන විස්තර කරලා දහම් දෙසවා. එදා බණහල අනුලා බිසෝ ප්‍රධාන 500ක් රාජකය පිරිස බිසෝවරු සෝවාන් මාර්ග පලේ ලැබවා කියල අප ඉතිහාසි සඳහන් වෙන. ඒ නිසා අපායෝ ගැන බය ඇති කරගන්න අකුසල කර්මයංග විපාවක ගැන තේරුම් ගන්න ඊළඟට කරන පිනේ විපාක ලැබෙන ආකාරයක් සුගතිය ගැනත් මන අවබෝධයක් ඇති කරගන්න නම් පේතවත්තු විමානවත්තු කෙන මේ ධර්ම කොට්ටාසමිය හොඳට කියවන්න පුරුදුයි. පිංහතුනි පිනක විපාක සමහර සිදුවී මේ විමානවත්වේ සඳහන් සිදුවීන් වලට ගොඩාක් මුල් වෙන්නේ මුගලම් මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි අපේ බුද්ධ ශාසනයේ ඉරදිවන්තයන්ගෙන් අග්‍රම කෙනා. බුදුරජාණන් වහන්සේ ළඟට ඉරදි ප්‍රාතිහාර පාන්න පුළුවන් ඉරදිවන්තයන්ගෙන් අග්‍රම කෙනා මුගලම් මහරහතන් වහන්සේ. උන්වහන්සේ නිතර දිවිය ලෝකවලට වඩිනවා. දෙවියන්ගෙන් තොරතුරුවහන පින්වත් දෙවිය ඔබ මේ තරන් ලස්සන දිවිය ශරීරයක්. ඔබේ දිවිය විමානයේ ඕසදී තාරකාවක් බැබලෙනෝ වගේ ඔබත් ඔබේ විමානයක් බැබලෙනවා. අනෙක් දෙවියන්ගේ දිවිය විමාන අභි බවා සට්ටුවනින් පහළ වෙච්ච ලස්සන විමානයක් ඔබට තියෙන. ඔබේ දිවිය සේනාව දිවිය රත දිවිය සලුපිලි ඔය වගේ වර්ණා කරලා මුගලන් හාමුදුරු අහනුව පින්වත් දෙවිය පින්වත් දෙව්දුව. ඔබ මේ තරන් සැප සම්පත් විඳින්නේ මොනවගේ පිනක් කරලද. ඔබ කොහෙද හිටියේ ඔබ මොනවගේ පිනක විපාකයක්ද මේ ගෙවන්න. ඒ දෙවිවරු දිව්‍යාංගනාව තමන් කරපු පින්කං කියනවා සාමීනි මං පෙර මනුලොව හිටිය. මං මේ වගේ තැනක හිටිය මේ වගේ ගමක හිටිය මේ වගේ දුප්පත් පවුලක කෙනෙක්. මං මෙහෙම පින් කරා මෙහෙම පින් කරා. ඒ පිනෙන් තමයි කියෙන මට මේ සියලු සැප සම්පත් ලැබුණි. අන්නේ සිදුවී මුගලන් හාමුදුරු දෙවියන්ගෙන් අහගෙන ඇවිල්ලා මනුලෝ මිනිස්සුන්ට විස්තර කර කර දහම් දෙසවා. ඒවා තමයි විමානවත්වේ සඳහන් වෙලා තියෙන සිදුවී. පිංහතුනි අපි ඒ සිදුවින් කීපයක් විමසල බලව. එතකොට ඔබට තේරෙයි පුංචි පිනක් බලවත් කරගන්න කොහොමද. පුංචි පිනක් බලවත් කරගෙන කෙනෙක් සුගතිය උපදින්න කොහොමද. කෙනෙකුට මරණ මංචකී පිනක් මතු කරගන්න පුළුවන් කොයි ආකාරයටද. සමහර සිදුවී හරීම පුදුමයි. දිවිය ලෝක ඉපදිච්ච දෙවියවරු ගැන. දවසක් එක ගොපලු තරුණේ. ගොපලු තරුණය කියන්නේ හරක් අනුන්ගේ හරක් බලාගන්න හරක් දක්කගෙන යන දරුවේ. ති මේ දරුවා හැමදාම තරුණ වයිස කෙනෙ ගිහිල්ලා හරක් පට්ටි අයිති හරක් අයිතිකාරයට ගිහිල්ලා හරක් ටික ඉල්ලගෙන යනවා මේ තනකොළ කවන්න. තින් ගිහින් දාලා හරක් ඇවිදෝල ආපහු ගෙනහලා පට්ටියට බාර දුන්නට පස්සිතින් කියක් හරි හම්බේ. ඕකෙන් තමයි ජීවත්තය. මේ දරුව හරක් දක්කගෙන යනකොට නිතර ඒ පාරි පිණ්ඩ පාති වඩිනවා මුගලම් මහරහතන් වහන්සේ. උන්වහන්සේ දැක්කහම ඉතින් බොහෝම කරුණාවෙන් උන්වහන්සේ සිනහ පහල කරනවා සාමීනී කියලා ඉතින් කතා කරලා යනවා. හැබැයි කවදාවත් උන්වහන්සේට දෙන්න දෙයක් බෙදන්න දෙයක් පූජ කරගන්න දෙයක් අතේ නැකෙවිට විතරයි තියෙන අර හරක් දක්ක. එදා හරක් ඉල්ලගන්න ගිය වෙලාවේ හරක් අයිතිකාරයා දුන්න පුංචි මේ රොටී කෑල්ලක්. මේ රොටී කෑල්ල දුන්න මෙන්න මේක යන ගමන් කාගෙන පලයක් කිය. මේක කන්න අරගෙන කමන්නේ හරක් ටික වෙලට දක්කලම කනව කියලා නමල ඉවරලා ඔතල ඉනේ ගහගත්තා. ඉනේ ගහගෙන කෙවිට අරම් හරක් දක්කගෙන යන. එදා උදේ පාන්දර මුගලම් මහරහතන් වහන්සේ භාවනා කරන උදේ පාන්දර නැකිටල උන්වහන්සේ භාවනා කරද්දී දිවසින් දැක්කා වෙනදා පාරි මුණ ගැහෙන ගොපලු තරුණය. එදත් මුණ ගැහෙනවා. හැබැයි ටික වෙලාවකින් සර්පයෙක් දෂ්ට කරලා මේ තරුණයාගේ ජීවිතය නැති වෙන ඔහු මේ යනවා. ඔහුට පිනක් මතු කරවන්න පුළුවන්. ඔහුට යම් පිනක් මතු වුණොත් ඔහු සුගතියයි. මේක දැකලා මුගලම් මහරහතන් වහන්සේ වෙනද වගේම පාත්තරය අරගෙන අර ගොපලු තරුණය එනකොට මේ පාර ඉදිරියෙන් උන්වහන්සේ වඩිනවා. මේ තරුණයට මූුණට මුණ ගැහුණ. ඒ වෙලාවේ වෙනද වගේම හිනා වෙලා යන්න ඇරල ආයි මතක් වුණා අනේ වෙනදට මට මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙනවා මේ ආරයන් වහන්සේ.
හැබැයි මට දෙන්න දෙයක් නෑ අද මට රොටී කෑල්ලක් තියෙනවා. මේක පූජා කරගත්තොත් කියලා අර හරක්ටික දැන් යනවා ආපහු හැරිලා ඇවිල්ල ස්වාමිනි චුට්ටක් කොහොම ඉන්න කියලා අර ඉනේ උතාගෙන තිබ්බ රොටී කෑල් අරං පාත්තරයට පූජ කර. පූජ කළ බොහෝම සද්ධාවෙන් දනගහල වන්දනා කර. ඔච්චරයි. දැම් බලන්න ජීවිතය කරගත්ත එකම පින. මේ මහා සල්ලි තිබිච්ච දිනපතා පින්කං කරපු නිතර බුදුගුණ සීකර කර කාලයක් සිල්ගුණ දහම් පුරුදු කරපු කෙනෙක් නෙමේ. අර මොහොතේ පිට්ටු කැහැල්ල පූජ කර. මුගලම් මහරහතන් වහන්සේ පාත්තරයට පිළිගෙන ගාථාවකින් පින් අන්මෝදන් කරලා උන්හස ඉදිරියට වැඩිය. අර ගොපලු තරුණය හැරිලා බලනකොට හරක් ටික වෙලකට පැනලා. ඉක්මනට දුවගේ නැවිල් ආපහු හරක් පස්ස යනකොට මේ නියර යනකොට නියර හිටියා විස සහිත සර්පෙක් මේ කර්මාරූපය වෙච්ච දෙය. මේ සරපයා දෂ්ට කරා කකුලට. කොයි තරම් විස සහිත සරපයෙක්ද කියන්න ඔහුගේ දෂ්ට කරනවා සමගම එහෙ මැදගෙන වැටුණා. විස වේගෙන් ශරීරය පුරා ඇදිලා ගිය. ඒ වැටෙන හඬ මුගලම් මහරහතන් වහන්සේ ඉදිරියට වඩිනට උන්වහන්සේට ඇහු උන්වහන්සේ හැරිල බැලුව. නියර ඇදගෙන වැටිලා. අර සරපය නියර දිගේ ඇදිලා යන මුගලම් මහරහතන් වහන්සේ එතනට වැඩම කරා. දැන් ඔබ හිතන්න මරණ මංචකේ පුංචි පිනකහරි වටිනාකම දන්න ආරයන් වහන්සේලා මහරහතන් වහන්සේලා කටයුතු කරපු ආකාරයක් සාමාන්‍ය පිනක වටිනාකමක් මරණ මංචකයක් ගැන නොදන්න කෙනෙක් කටයුතු කරන ආකාරයක් මොන තරම් වෙනසක් තියෙනවද කියල මේ දේශනාවෙන් ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබ නිකං හිතන්න ඒ වෙලාවෙ ඔබ ඒ අසල හිටියා නම් ඔබ මොකද කරන්න කෑගහ යනේ බේරගන්න කෙනෙක් නැද්දෝ මෙන්න මේ ළමයට සරපයෙක් ගහලා කවුරු හරි වරෙල්ල මේ ළමය උත්සගෙන යන්න වෙද මහත්තයෙක් ළඟට හරි ඔබ ඕක නෙමීද කරන්න එක්කො සරපයත් අල්ලගෙන යන්න හදයි එක්ක සරපය මරල හරි ගෙනියන්න හදයි කෙනෙක් සමහරලාවට සරපය හොයාගත්තොත් බේත් කරන්න පුළුවන් කියලා එහෙම නැත්නම් අර ලෙඩාව ඉක්මනට උත්සගෙන යන්න හදයි මුගලම් මහරහතන් වහන්සේ සියල්ල දැක්කා මුගලන් හාමුදුරන්ට අවශ්‍ය වනේ මරණ මංචකයේ පිනක් මතු කරන්න. මුගලම් මහරහතන් වහන්සේ වැඩම කරලා අර දරුවා දැන් ඇදගෙන වැටිලා විස ශරීරය පුරාම දුවලා ඇස් නිලංකාර වේගෙන යනවා නහයෙන් කටින් සෙම වැැක්කෙරෙන. මේ දරුවා පණයන්න යන මරණ මංචකේ. ඒ දරුවගේ මූුණ ඉදිරියේම නියරේ මුගලම් මහරහතන් වහන්සේ වාඩි වුණ. වාඩි වෙලා අර පූජා කරපු රොටී කෑල්ල පිට්ටු කෑල් හරි රොටී කෑල් හරි මේක උන්වහන්සේ වලදන. අර ළමයට පේනවා තමන්ගේ ඇස් නිලංකාර වෙලා මරණා සන්න මොහොත මුළු ශරීරයම විස ඇදෙනවා වේදනාව. ඒ අතර ඇස් හතරින් ඉදිරියෙන් පේන්නේ තමන් ඉදිරියේ වාඩි වෙලා මුගලම් මහරහතන් වහන්සේ අනේ මං පූජා කරපු මේ පිට්ටු කෑල්ල මේ රොටී කෑල්ල නේද උන්වහන්සේ වලදන්න. අනේ මං පූජා කරපු දේ උන්වහන්සේ වලඳනවා මට අනුකම්පාවෙන් මගේ ඉදිරී වැඩ ඉඳල වලඳනවා. අනේ සාදු අනේ සාදු කියලා කියවුණා එහෙම පණගිය. නින්දෙන් පිබිදියාවගේ දිවියලෝක පහළ වූ. දවසක් මුගලම් මහරහතන් වහන්සේ දිවියලෝකෙට වැඩම කරලා දෙවියන්ගේ විස්තර අහගෙන අහගෙන යනකොට බොහෝම ලස්සන දිවිය විමානයක් දැක්ක. ඒ විමාන දිහා බලනකොටම දෙවියන් පිරිවරාගත්ත දිව්‍යාංගනාව පිරිවරාගත්ත බොහෝම ලස්සන දෙවි කෙනෙක් ඇවිල්ලා මුගලම් මහරහතන් වහන්සේට වන්දනා කරලා කෙන ස්වාමිනි ඔබහන්සේට මගේ නමස්කාර වේවා. මම තමයි ඒ ගොපලු දරුව කියෝ. එදා ඔබහන්සේ මට පිහිට වුණා. ඔබහන්සේට පුංචි දෙයක් නමුත් පූජා කරලා. ඒ පින එදා සර්පයෙක් දෂ්ට කරලා මං මිය යනකොට ඔබහන්සේ මගේ ඉදිරියේ වැඩ ඉඳලා ඒ දානටික වැළඳුව. මං පූජා කරපු දේ ඔබහන්සේ වලඳනවා. මගේ හිත පැහැදුනා ඒ පිනෙන් මං මේ දිවිය ලෝක ඉපදුනේ. බලන්න ස්වාමීනී මං එකම පුංචි දෙයක් පූජා කරලා මේ ලබපු සැප සම්පත්වල විපාක. එතකොට අපිට පේනවා පිංහතුනි පිනක විපාක ලැබෙන ආකාරය.
හැබැයි ඒ පින මතු කරගන්න අපි දක්ෂ වෙන්නට ඕන. පුංචි පිනක් ඇති කෙනෙකුට ඒ පින හරියට බලවත් කරගන්න පුළුවන්න. දැම් බලන්න මේ පුංචි දෙයක් පූජා කරලා දිවිය ලෝක ගියාය. ඔය වගේ සමහර සිදුවීම් තියෙනවා හිතාගන්න බෑ වතුර ටිකක් පූජා කර පිපාසෙන් හිටපු කෙනෙකුට වතුර ටිකක් දන්දී. මැරෙනකොට ඒ පින සීවෙලා සුගතිය. දවසක් මුගලම් මහරහතන් වහන්සේ දිවිය ලෝක දෙවියන්ගෙන් විස්තර අහගෙන යනකොට එක දිව්‍යාංගනාවක් කියනවා සාමීනී මම පෙර මනුලොව හිටියේ. ස්වාමීන් වහන්සේ නමක් අපේ ගමට පින්ඩ පාති වැඩිය ඒ වෙනකොට මං බොහෝම දුප්පත් පවුලක කෙනෙ. අසරණකම නිසාම් මං ගෙදරක දාසියක් වැඩකාරයක්. හැමදා මුදේ පාන්දර වතුරගෙන් යන. ගෙදරට වතුරාදිනවා. කෑම්බීම වයන ඔව හෝදනවා දවසම දුක්විඳලා අනුන්ට බැලමෙහෙවර කංකරගෙන මං ජීවත්වය. එදාමම් පිළුඩුවේගෙන යන පිට්ටු කෑලක් විසි කරන්න යනකොට පින්ඩ පාත යන සාමීන් වහන්සේ නමක් මාව දැකලා නැගනිය ඔය විසි කරන දේ මගේ පාත්තරයට පූජ කරන්න. සාමිනි මට මේ ඇහුණ කියල. ඒ වෙලා මංගිහිල්ල බැලුවා සාමීන් වහන්සේ නමක් උන්වහන්සගේ පාත්තරයට මොකුත් ලැබිලනෑ මං පෙන්නවා කියන සාමීනි මේක පිළුණු වෙලා විසි කරන්න යන්න. කමක් නෑනැගනී හිත පහදවාගෙන ඔබ පූජා කරන්න ඔබ හිත පහදවගන්න. උන්වහන්සගේ අවසරේ ලැබිච්ච නිසා මංගේ පිට්ටු කෑල්ල පූජා කළ හිත පහදවගත්තා. මං බොහෝම සතුටෙන් උන්වහන්සේට දනගහල වන්දනා කරා. ඔන්න ඔච්චර මයිකය මං කරගත්ත පින. හැබැයි මං ඒ පින නිතර නිතර සිහිකර කර සිහිකර කර මං මෙහෙම පිනක් කරා මෙහෙම පිනක් කරා කියල ඒ පින මං බලවත් කරගත්ත. සාමීනී ඒ පින මට මැරෙනකොට මරණ මංචකයේ සිහි වුණා. අන්නේ පිනේ විපාකින් තමයික මං මේ සැප සම්පත් ලැබ. ඔන්න බලන්න පිංගතුනී පින පුංචි වුණත්. ඒ පිනේ විපාකෙන් විශාල සැප සම්පත් ලබන්න නම් ඒකට හේතුවෙච්ච ප්‍රධානම කාරණයක් තියෙන. ඒ තමයි පින පුංචි වුණත් ඒ පින හිතන්න පින බලවත්වෙන. අපේ බොහෝ දෙනෙක් නොදන්න කාරණාවෝක. සමහරු හිතනවා පින්කං කරාට පස්සේ ආවෝක දැන් කෙරුව ඉවරයි. ආයිතින් කරපු පින්කං ගැන ආය අමුතුවෙන් කියවන්න ඕන්න ඕක හිතන්න ඕන්න ඒක හිතෙන් අතහරින්න ඕන එක වැරදි අදහසක්. පින කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වේ හිත පහදවාගන්නවට පිනක් කරන්න කලින්ම පිනක් සැලසුම් කරන වෙලේ දම් හිත පහදවාගන්න ඕන. අනේ මට මෙහෙම පිනක් කරගන්න ලැබෙනවා කොච්චර දෙයක් ධනේ සාදු සාදු කියලා ඒ පින ගැන හිතන්න පින කරන්න කලින්ම පින් රැස්සෙනවා. ඒකට ධර්මය කියනවා පුබ්බේව දානා සුමනෝක. ඊළඟට පින කරන වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා පිනක් කරනකොට දදන් චිත්තම් පසාදේති හිත පහදවාගෙන දන්දේ. කරම පල විශ්වාසයෙන් ගෞරවෙන් සද්ධාවෙන් හිත පහදවාගෙන ඒ පින කරන්න. ඒ පින කරන වෙලා හිත පහදවාගෙන ඒ පින කරද්දී විශාල පිනක් රැස්සෙනවා. හැබැයි ඔබ පින කරලා ඉවර වුනා කියලා පින ඉවර වෙන්න. එතන ඉදං ඒ පින ඔබට වඩන්න පුළුවන් භාවනාවක් වසයෙන් පුරුදු කරන්න පුළුව. ඔබ කරපු පින ගැන හිතන්න චේතනා පහළ වෙලා තමයි අපි හිතන්න. ඒ පින ගැන කවරු හරි අපි කතා වෙන දැන් ගෙදර කතා කරනවා කියලා හිතන්න. ගියවුරුද්ද අපි මෙහෙම පින්කමක් කරා. අපි ගිය මාසෙන මේ පින්කම කරගත්තේ. අපි මෙහෙම පින්කං කරගත්තා මෙහෙම පින්කං කරගත්තා. අපි කරපු පින් ආවර්ජනය කර අපි සතුටු වෙනවා. එහෙම පින ආවර්ජනය වෙන්න ඒ පින බලවත්වෙන. දදන් චිත්තම් පසාදේති. දීලා කරපු පින් ගැන නැවත හිතන්න හිත පහදවන්න ඒ පින බලවත්වෙන. පිංගතුනී මරණ මංචකයේ පවා ඒකන දුටුගැම රජ්ජුරුව පින් පොතක් තියාගත්තේ. මං මෙහෙම පින් කරා මං මෙහෙම මෙහෙම පින් කරා ඉස්සර මිනිස්සු පින් පොතක ලියලා ඒ පින් ලියලියා සිහිකර සතුට වුණා. ඒ නිසා පින ගැන සිහිකරන්න පින ගැන කතා කරන්න අපේ සිතකය වචනය තුන් දොරින්ම පිනක් මෙනෙහි කරද්දී ඒ පිනට අනුව කුසල් බලවත්වෙනවා කරම රැස්සෙනවා. ඒ නිසා මරණ මංචකේ පවා ඒ පින සිහිකරගන්න පුළුවන්නා ආසන්න කුසලයක් හැටියට පුංචි පිනත් ඇති සුගතියකයක්.
පිංහතුනි අපි තව සිදුවීන් කීපයක් බල ඔබට තේරෙයි පිනක බලවත්කම සමහර සිදුවී තියෙනවා හිතාගන්න බැරි දේව. මේ හිත රැකගන්නවා කියන එක මොන තරන් දෙයක්ද. අපි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ හැමෝම බුදු හාමුදුරුවන්ට කැමැත්තෙන් ගෞරව කරේ නෑ. ඒ කාලෙත් හිටියා අන්න තීරතකය. නිගන්ට ශ්‍රාවකය හිටිය සංජයේ බෙල්ලට්ටිපුත් අජිත කේසකම්බලි කකුද කච්චායන මක්කලි ගෝසාල සත්සාස්ුවරු විතරක් නෙමෙයි. දෙසැටක් මිත්‍යා දෘෂ්ටිවලින් පිරිලා තිබ්බ කියන බුදු හාමුදුරුව පහළනු දෙසැටක් මිත්‍යා මතවාද. ඒව පිළිගත් ඒව සරණගිය. ඒව හරි කියලා විශ්වාස කරපු මිනිස්සු කොච්චර බුදු හාමුදුරන්ට විරුද්ධ වැඩ කරාද. ඒ අතර බමුණු ඔය බ්‍රාහ්මණ බොහෝ පිරිසක් බුදුරජාණන් වහන්සේට වෛර කර. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ තමයි බමුණන්ගේ බමුණු මතවාදවලට විරුද්ධව ධර්මයෙන් නිවරදිවම පෙන්නල දුන්නේ. මොකද බමුණු හිතාගෙනින් ඒ අය මහා බ්‍රහ්මයාගේ කටින් ඉපදිච්චාය කියල. මහා බ්‍රහ්මයාගේ මොකෙන් ඉපදුනා කියලා හිතාගෙන. ලෝක ඉන්න උසස්ම ජාතිය කියලා හිතාගෙන ඉන්නේ බ්‍රාහ්මණවරු. බුදුරජාණන් වහන්සේ දේශනා කරා කම්මනා වසලෝ හෝති. කම්මනා හෝති බ්‍රාහ්මණ උපතින් කෙනෙක් වසලේකත් බමුණෙක්වත් වෙන්නේ. කෙනෙක් බමුණෙද්ද වසලේද්ද කියලා තීරණය වෙන්න යාගේ ක්‍රියාව තුළයි. කෙනෙක් පහත් කුලේක ඉපදුනත් එයා සීලවන්තන එයා ධර්මය දියුණු කරන කෙනෙක් නම්. එයා ගුණ ධර්ම පුරණවන. මෛත්‍රී කරුණා මුදිතාවපෙක්කා වඩන කෙනෙක් නම් එයා බ්‍රහ්මණය. උසස් කුලේ ඉපදුනත් එයා කරන්නේ පහත් වැඩනං එයා වසලේ. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවලට බමුණු කිපුණ. ඔය අතර තිබුණ තූන කියලා බ්‍රාහ්මණ ගම. දවසක් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා පිරිසක් පිරිවරාගෙන ඔය ගම හරහා ඈත චාරිකාවක වඩින්න තියෙන. ඒ වඩිනකොට මහා කැලේ පහු කරගෙන ගිහිල්ල මුණ ගැහෙන්නවේ ගම. එදකොට මේ ගම හරහ තමයි වඩිනි. ග්‍රීස්ම කාලයක් ඒ කැන අවු කාෂ්ටකේ වැඩි පිපාසෙ ගොඩක් දැනෙන කාලයක් ඒ කාලය. බුදුරජාණන් වහන්සේ 500ක් තරම් භික්‍ෂු සංඝයා පිරිවරාගෙන. ඔය තූර්ණ බ්‍රාහ්මණ ගම හරහා වඩින්න චාරිකාය පිටත්වන. දැන් ඔය ගමන වඩිනකොට මගදිම තූන ගමේ බ්‍රාහ්මණයන්ට ආරංචි වුණා ඔන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ කාලෙ බමුණු හැදින්ුවේ මෙහෙම ශ්‍රමණ බවත් ගෞතමයෝ කියලා. බුදුහාදුරන්ට ගෞරුව දීල කතා කරන්න මේ බමුණු. අන්නාල් ශ්‍රමණයන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඔන්න අපේ ගමට වඩිනවලු අපි හොඳ පාඩමක් උගන්නමු කියලා ඔන්න බමු නොක්කොම එකතුන ඒ කාලෙ තිබිලා තියෙනවා ගම් සභාවගේ ඒ අය තමයි තීරණ ගන්න. ඒ අයි නීති පනුව ගන්න ගම්පතියෝ ඉදල තිනවා ගමේ නීති පනවන ගම්පතියෝ. ඒ අයම නීති කැඩුවොත් ගමේම දඩුවන් දෙනවා. ඒ අය එකතු වෙලා තීරණය කරා හැමෝම එකතු කරලා අපේ ගමේදි හොඳ පාඩමක් උගන්නන්න ඕන. අපේ බ්‍රාහ්මණ ආගමට ගරහා කරපුය ශ්‍රමණයන් වහන්සේ පිරිස පිරිවරාගෙන ඔන්න එනවලු. අපි හොඳ පාඩමක් උගන්න. එක ගෙදරකින් දානි හැන්දක් දෙන්න එපා. තකොට සමහරු කතා වතුර පොදක් දෙන්න එපා කියව. ඒ අතර සමහරු කිව්ව අපේ ලිංවලින් වතුර ගනීන. ඊට පස්ස කිව්ව අබ්බලා හොඳ පාඩමක් උගන්න නම් මෙන්න මෙහෙම දෙයක් කර පලා. දින කීපයකට ප්‍රමාණවත් වතුර ගෙදරට ගෙනහල්ල තියාගෙන ලිංවලට පිදුරු දාල වහන්න කියව. බලන්න කොච්චර බුදුහාදුරන්ගේ වතුර පොදක් නොදී පලිගත්ත මිනිස්ව ඒ කාල ඉදල තියෙනවාට. ලිංවලට පිදුරු දාල වහන්නකි. ගෙවල් ගමටාවට පස්සේ එක ගෙදරකින්වත් වතුර ටිකක්ත් දෙන්න එපා අපි හොඳ පාඩමක්කු ගන්නමකි. දැන් හැමෝම අර නීතිය බ්‍රාහ්මණයන්ගේ නීතිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හැමෝම දැන් කටයුතු කළ යුතුයි. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාමී ගමට වැඩිය. ඔයාතරේ පිපාසය ඇති වෙලා බොහෝ භික්‍ෂූන් වහන්සේලා චාරිකාය වඩින් ගෙයින් ගෙට වඩිනවා පාත්තරය අර දානනේ වතුර ටිකක් හරි කවුරුත් වතුර පොදක් දෙන්න. ගෙවල්ලොල දොරවල් එනවා දකිනකොට වහගන්න. බුදුරජාණන් වහන්සේටත් පිපාසය හැදුණු. ආනන්ද හාමුදුරු පාත්තරය අරන් ගයක් ගාන වැඩිය එක ගෙදරකි වතුර පොදක් දෙන්නේ. ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරා. බුදුරජාණන් වහන්සේ වදල ආනන්ද පිපාසේ කලන්තේ. ඔබ යන්න කිවල් ලිඳක් ළඟට. ඒ ලිඳ ළඟට යනකොට ලිඳට පිදුරු දාල වහල ආපහු ආනන්ද හාමුදුර ඇවිලකෙන සාමීනි. ඒ ලිංවලට පිදුරු දාල වහලා.
බුදුරජාණන් වහන්සේ වදලා ආනන්ද බායමත් එතන්ට යන්න ගිහිල්ලා ඒ ලිඳට බුදුරජාණන් වහන්සේගේ පාත්තරේ මං මේ බුදු කෙනෙකුටයි පැම් පූජ කරන්න සූදානන් වෙන්නේ කියලා බුදු හාමුදුරුවන්ටයි මේ පැන් කියල පාත්තරේ ලිඳට ලං කරන්නකි. ආනන්ද හාමුදුරුව ආයමත් එතනට ගිහිල්ලා පිදුරු දාල වහපු ලිඳළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ලිඳට ලංකරලා බුදු හාමුදුරුවන්ටයි මේ පැන් කියල හිතනකොටම බලාගනින් නැති ආශ්චර්යමත් දෙයක් සිද්ධ වුණා වතුර උතුරන්න පටන් ගත්ත. ලිඳේ වතුර උඩට ඇවිල්ලා උතුරනො අර පිදුරු ඔක්කොම උතුර ලගිය නිල්ම නිල් පාටට වතුර උතුරලයනවා. ආනන්ද හාමුදුරුවන්ට අදහගන්න බෑ සතුට. පැන් එකක් පෙරාගෙන ඇවිල්ල බුදුරජාණන් වහන්සේ පූජා කරා පිවතු බන්තේ පානියම් පිවතු සුගතෝපානිය. සුගතයන් වහන්සමී පැන් වලදන්න තතාගතයන් වහන්ස මේ පැන් වලදන්න. බුදුරජාණන් වහන්සේ වදල ආනන්ද ඉක්මනින් මේ ගමින් පිටත් වෙලා වෙනත් ප්‍රදේශයකට වැඩම කරන. මොකද මේ ගමේ වැඩි වෙලාවක් හැඳුනොත් විශාල පිරිසක් ගමේ මිනිස්සු අපාගත වෙන කර්ම රැස් කරගන්න. එතනදිත් බුදුරජාණන් වහන්සේ මිනිස්සු ගැන කරුණාවෙන් ඒ ගමින් වැඩම කරා ඔය අතර සිදුවෙච් එක සිදුවීමක් තියෙන. ඒ තමයි එක ආර්යන් වහන්සේ නමක් පිපාසි හැදිල පාත්තරය අරගෙන පිණ්ඩ පාති වැඩිය. ගෙවල් කීපයකට වැඩිය එක ගෙදරකින් වතුර ටිකක් දෙන්නේ. එක ගෙදරක තරුණ බ්‍රාහ්මණ කාන්තාවක් ඉන්නේ. මේ ගේ මිදුලට වැඩම කරා උන්වහන්සේ ගේ දොරවහගෙන ඉන්නවා දැන්ගේ ඇතුළට වෙලා කාන්තා උන්වහන්සේ මිදුලේ අව් කාෂ්ටකේ උන්වහන්සේට හේම ක්ලාන්ති වෙලා අර මිදුලේ ඇදගෙන වැටුණ. අර තරුණ කාන්තාව ටික වෙලාවක් ඉඳලා හොරෙන් බැලුවා මේ ශ්‍රමණයන් වහන්සේ ගිහිල් අද කියලා. සාමාන්‍ය මිනිස්සු ඉතින් ඔහොම තමයි ඉතින් ගෙව අපි නෑ කියලා ගෙවල් ඇතුළි කොච්චර හැඟිලා ඉන්නවද. එහෙම ඉඳලා හොරෙන් හරි බලනවන ගියාද කියලා බලන. එහෙම බලනකොට දැක්කම් එන්න මිදුල ඇදගෙන වැටලා. මේ කාන්තාවට හිතුනා වතුර ටිකක් ඉල්ලගෙන පිපාසිං ආපු කෙනෙ මොනවා වනත් මනුස්ස ජීවිතයක්. මගේ නිවසේ මගේ ගේ ඉස්සරහා ඕන දෙයක් වෙච්ච දෙමං වතුර ටිකක් දෙනවා කියලා ගෙට ගිහිල්ලා භාජනයකට වතුර ටිකක් අරගෙන එලියට ඇවිල්ල හොරෙන් වටපිට බැලුව කවුරුත් දකීද. දඩුවම් භයානකයි. බ්‍රාහ්මණයන්ගේ නීති හරි දරුණුයි. ඒ වෙලා බැලුවක් කවුරුත් මාව දකීද වටපිට බලලා ඇවිල්ල පාත්තරයට වතුර ටික දාලා මූනට වතුර ටිකක් කියලා ඉක්මනට ගිහිල්ල ගෙට ගිල දොරවහගත්ත. හර සාමීන් වහන්සේ මේ පැන්ටික වැළඳවා ඉක්මනට වැඩෙන. ඔය බ්‍රාහ්මණ දැම් මේ වැඩේවර දැම් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන ඉක්මනින් මේ ගමෙන් වැඩිය මේ මිනිස්සු පව් කරගන්න. දැන් බුද්ධ ප්‍රමුඛ සංඝයා මේ නගරින් ගමෙන් පිටත් වනාට පස්සේ බමුණන්ට පුදුම සතුට. දැන් එකතු වෙලා සාකච්ඡා අපි තමයි පාඩමක් ඉගැරම. සමහරු කියෙන අපේ ගෙදරටත්තාව අපි දුන්නේ අපි දොරවැැව. අපේ ගෙදරටත්තා දැන් ඔන්න කට්ටිය සතුටට ප්‍රගති සමාලෝචන ඇස්වීමත්ද. දැම් බ්‍රහ්මුණු එකතු වෙලා මේ ගැන කතා වෙනකොට එක වයසක බමුණෙක් ඉදිරිපත් වෙලා කිව්වා මේ මගේ දෑහින් දැක්ක කිවා බ්‍රාහ්මණ නීති කඩපු බමුණන්ගේ පරම්පරාවටම නින්දාවක් වෙච්ච අන්න අසවල් ගෙදර ඉන්න තරුණ බ්‍රාහ්මණය පැන්දෙනවා මං ඇස් දෙකින් දැක්කක ඔන්න ඇහින්දුටු සාකි දැම් මේ කේලම කිව්. දැන් අර බමුණු කාන්තාව ඇදගෙනවා නඩුවහන තැනට. ගෙනල් අහද්දී බොරු කීවෙන පිළිගත්ත ඇහෙන්දුටු සාක්කිත් තියෙන. ඒ වෙලා බමුණෝ ඒක මතිකව තීරණය කර අපේ සංහතියටම කරපු මේ නින්දාවට දඩුවන් කරන්න ඕන. ගල් ගහල මරන්න ඕන කිය. ඔන්න බලන්න ඒ කාලි තිබිල තියෙන සමහර ගංගොල සමහර බ්‍රාහ්මණයන්ගේ දරුණු දඩුවක්. අර බමුණු කාන්තාව ගල් ගහල මරන්න තීරණය කර තැන් බලන්න මේ ලොකු වෙන අපරාධයක් කළ නෙමෙයි. පැන්ටිකක් පිපාසෙන් කලන්ත හැදිච්ච කෙනෙකුට පැන්ටිකක් පෝජ කරලා. අර බමුණු කාන්තාව ඇදගෙන ඇවිල්ලා නගරෙ මැද අත් දෙක පිටිපස්සට බැඳලා දැම් බ්‍රාහ්මණවරු ගල් ගහල මරන්න දැන් එකතු වුණා. දැන් ඔබ හිතන්න මෙවැනි සිදුවීමකද හිත රැකගන්නවා කියන කොච්චර අමාරුද කියලා හිතන්න. හිත රැක ගැනීම වටිනාකම ඔබට හොඳට තේරුම් ගන්න අවස්ථාව.
හිත රැකගා මේ බණයහුවටම හිත රැක ගන්න බෑ. කොච්චර පින්කං කරලා තිබුණත් හිත රැක ගන්න බෑ. සමහරයි ඉන්නවා උදට පින්කං කරන. හොඳට සිල් රකින. හැබැයි පුද්දුම විදියට කේන්ති යන්නේ. සමහරු සිල් රැක්කට කේන්ති යනව පුද්දුම විදිහට. හිතේ කුහකකං ඊරිසියාවල් පුද්දුම විදියට හිත ඇතුළි තියෙන. හැබැයි සුදුරෙද්ද පොරෝගෙන සිල් අරගෙන පන්සලේ මයි සමහර පින්කංගොලමයි. සමහර පුංචි දේටත් වෛර බඳිනවා. ඒ වෛර හිතෙන් අතහරින්නෑ සමහර. එතකොට බලන්න මේ හිත රැකගන්නවා කියන එක මහා පුදුම දෙයක්. මේ බ්‍රාහ්මණ කාන්තාව බුදුගුණ දන්න කෙනෙක් නෙමේ. මේ බ්‍රාහ්මණ කාන්තාව ධර්මී ගුණ දන්න කෙනෙකුත් නෙමේ. මේ බමුණු කාන්තාව සඟගුණ දන්න කෙනෙකුත් නෙමේ. පිම් පව් කර්ම කරම්පල දන්න කෙනෙකුත් නෙමේ. මේ කාලයක් බණහලා හිත ගැන ඉගෙන ගත්ත කෙනෙකුත් නෙමේ. හැබැයි සංසාරිකව කුසලතාවයක් තිබුණා හිත රැක ගන්නත් තමන්ට වෙච්ච දේට වෛර නොබදින් අන්න එකයි භයානකකම. අපිට වැරදි වෙනවා මිනිස්සු ඕන තරන් වෙනවා. ඔබටත් වෙලා ඇති අපිටත් වෙලා මේ ලෝකෙ කාටත්තේ. මතක තියාගන්න ඔබත් මමත් ජීවත්වෙන්නේ ආර්යන් වහන්සේලාගෙන් පිරිච්ච ලෝකෙක නෙමෙයි. මේ ලෝකෙ ජීවත්වෙන්නේ මිනිස්සු කෙලෙස් සහිත මිනිස්සු. රාග දවේශ මෝහ ඊරිසියා වෛර කියන ක්ලේෂ ධර්මයන්ගේ යුක්ත ලෝකෙ කපින්නේ. අවිද්‍යා සහගත විඤ්ඥානයක් පරිහරණය කරන ලෝකයක් මේ. හැම මනුස්්‍යයා තුළම තියෙන්නේ රාගානුසේ පටිගානුසේ අවිද්‍යානුස්ස කෙලෙස් එක් එකතු වෙලා කෙලෙස්වලින් යටපත්වෙන කෙලෙස් සහිත විඤ්ඥානයක් එක මිනිස්සු ජීවත්වෙන. එවැනි ලෝකෙක අපිට ඕන තරම් මේ සමාජයේ ඉරිසියා කිරීම් වෛර කිරීම් පලිගන්නේවා නොඒ අසාධාරණකං ඒක තමයි ලෝකෙ කියන්න ඒක තමයි සංසාරය. මේ සසරී එවැනි සිදුවින් ඕන තරන්න ඇති. හැබැයි බොහෝ දෙනෙක් එවැනි දේවල් වලදී හිතේ වෛර තියාගෙන මට අසවලා මෙහෙම කරා මෙහෙම කරා මුම්මට මෙහෙම කරා ඒවා පැසෝ ඉන්නවා මරණ මංචකයේ කතහරින්නෙත් නෑ. බොහෝ දෙනෙකුට සුගතියන්න බැරි ඔන්න ඕෑ. දැන් අර බමුණු කාන්තාව හිත හදාගත්තා. කමක් නෑ ගල්ගහල මාව මරපුදේ. මංකරේ යහපත් දෙයක්. මංකරේ පිපාසෙන් කලන්තෙ හැදිලා වැටිච්ච කෙනෙකුට වතුර ටිකක් තුන්න. මංකරේ කෙනෙකි ජීවිතයක් බේරගන්න දෙයක්. මංකරේ කෙනෙකුට පිහිට වෙන දෙයක්. කමක් නෑ මං හිත හදාගන්නවා කළ හිතහත් දැම් බලන්නකි තමන්ව මරන්න සූදානන් වෙනකොට. ගල්ගහල මරන්න සූදානන් වෙනකොට පිපාසෙන් කලන්තෙ හැදිච්ච කෙනෙකුට මං වතුර ටිකක් දුන්නේ කමක් නෑ මාව මරපුදෙන් මංකරේ හොඳ දෙයක් කියලා හිත හදාගන්න පුළුවන්නම් මොන තරන් ඒ හිත බණයහුයි නැතත් දියුණුද කියලා ඔබ හිතන්න. ධර්මී නොදන්න පුතජ්ජන ජීවිතයක් වුණත්තේ බ්‍රාහ්මණ කාන්තාවගේ හිත මොන තරන් දියුණු මට්ටමත් තිබිල තියෙනවාද පෙර සසරහල පුරුද්දා. බමුණ එකතු වෙලා ගල් ගැහුවා. ඒ ගහන ගල් පාරක් පවා ඒ අයට වෛර කරන්න නැතුව තමන් කරපු යහපත්දේ හිත පිහිටවා ගත්තා. එහෙම මැරුණා නින්දෙන් පිබිදිය වගේ දිවිය ලෝකෙ පහළ වුණා. ආර්යන් වහන්සේ නමකට පැන් ටිකක් පූජා කරපු පින පිපාසෙන් කලන්තෙ හැදිල වැටිච්ච කෙනෙකුට පැම් පූජ කරගත්ත පිනක් මරණ මංචක විපාකදුන්න සෝවාන් වෙච්ච කෙනෙක් නෙමෙයි මේ. එදකොට බලන්න මරණාසන්න මොහොතේ හිත රැකගන්නවා කියන මොන තරන් දෙයක්ද. ඔබම හිතල බලන්න මෙවැනි දෙයක් අපිට අද ලෝකෙ ඔය වගේ නීති නැති වුණාට මෙවැනි දෙයක් සිද්ධ වුණොත් සාමාන්‍ය කෙනෙකුට ඔහොම හිත හදාගන්න පුළුවන්ද. අද අපි දන්නවා සමහරු මේ දාන පූජකල අනි පැත්තර දීපු දානටත් බැන බැනයන මිනිස්සේ. මේ දන් දෙන පින්කං කරන සමහරු පන්සල්ලට උදව් කරන ධර්මශාලා හදනවා කුටි හදනවා දන් දෙනවා. හැබැයි පොඩි දෙයක් ඇති අර හාමුදුරුව එක තරහ වෙලා දීපු දානයටයි උදව් කරපු ඒවට හදපු කුටිවලට ඔක්කොට ඕම බැන බැනා යන මිනිස්සු ඉන්නවා. අපි මෙච්චර දේවල් කර අපි මෙච්චර දේවල් කරා කිය. එතකොට අපිට පේනවා මිනිස්සුන්ගේ හිත තරහක් ඇතිවුණාට පස්සේ සියල් අනි පැත්ත ගහනවා. තමන්ගේ හිත රැකගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. හැබැයි මරණ මංචකෙත් හිත රැකගත්ත කෙනා කුසලෙ හිත පිහිටවාගත්ත කෙනා ජයගන්නවා.
ඒ නිසා පින්වතුනි පුංචි පිනත් ඇති සුගතියක යන. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කවදාවත් පිනට ගරහන්න එපා. ඕක පොඩි පිනක් ඔය පින කරලා වැඩක් තියෙනවද ඔය පුංචි පිනක් නොවෑ එහෙම කවදාවත් පිනට ගරහන්න එපා. බුදුරජාණන් වහන්සේ පෙන්වා භාජනයකට ජලය බින්දුව වැටිලා. ඒ භාජනයම ජලයෙන් පිරිලා ඉතිරිලා යන්න යම්සේද. පුංචි පුංචි පින එකතු වෙලා ජීවිතය පිනෙන් පිරිලා ඉතිරිලා යනවා. ඒ නිසා කවදාවත් පිනක් පුංචී කියලා පිනට අවමං කරන්න එපා. පුළුවන් තරම් පින් කරගන්න. සතෙකුට හරි කෑම ටිකක් දෙන්න දවසගාන. ආත්ම 100ක් කානිසංස දෙන පිනා. අසරණ කෙනෙකුට හිඟන් කාට හරි දෙනකොට ඒක වලක් කන්න යන්න එපා. ඕක හොරෙක් ඕක සල්ලාලේ කුඩුකාරේ දෙන්න එපා ඔවුන්ට උදව් කරන්න එපා කියලා අනුන්ගේ පින වලක්කන මිනිස්සු කොච්චර ඉන්නවද. ඒ නිසා අසරණයකුට උදව්වක් කරද්දී ඒක වලක් කලා තමන් අහක යන කරුණු කරේගහගන්න ලෑස්ති වෙන්න එපා. ඔබට පුළුවන්නම් පුළුවන් විදියට පින් කරන්න බැයි නම් කෙනෙක් කරන පිනක් දැකලා අනුමෝදන්වෙන්. අනේ සාධ කොච්චර දෙයක්ද කියලා ඒ පින අනුමෝදන්වෙන් ඒකත් පිනම්. ඒ නිසා ජීවිතයේ පුළුවන් තරම් පින් කරගන්න කුසල් වඩාගන්න. ඒ කරන පුංචි පින නිතර සිහි කරලා බලවත් කරන්න. මරණ මංචකෙත් ඒ පින සිහි කරගන්න. ඔබට ඒකත් ඇති සුගතියකය. ඊළඟට අනිත් අයට කල්්‍යයානු මිත්‍රයෙක් හැටියට ඔබට කළ යුතු දේ තමයි ඔබේ අම්මතාත්ත සහෝදරයෙක් ඥාතියෙක් හිතවතෙක් මරණාසන්න වෙච්ච වෙලාවක ඒ අය කරපු පින් මරණ මංචකයේ සිහි කරලා දෙන. කනට කරලා හරි අම්මට මතක යම්ම මෙහෙම පින් කරගත්ත. තාත්තට මතකද තාත්ත මෙහෙම පින් කරා. ඒ පින් සිහි කරලා බලවත් කරන්න. ඒ අයට ආසන්න කුසලයක් හැටියට මරණ මංචකයේ පින බලවත් කරලා දෙන්න. ඒක තමයි ඔබ කල්්‍යයාන මිත්‍රේට නම් කළ යුතුදේ. තිහෙම නං අද මේ ධර්මානු ශාසන මංහිතන ඔබට ඉතාම වැදගත්. ජීවිතයේ පෘතජ්ජනයෙක් හැටියට ජීවත් වනත් මරණ මංචකයේ හිත රැකගෙන කරපු පිනක හිත පිහිටවාගෙන ආසන්න කුසලයක් බලවත් කරගෙන කෙනෙක් සුගති යන්න කොහොමද මරණාසන්න කෙනෙකුට කල්්‍යයාන මිත්‍රයෙක් වෙලා සුගතිය කියන්න මඟ පෙන්න්නන්නේ කොහොමද කියලා අද මේ ධර්ම දේශනාවනි ධර්මානු ශාසනාදය ඔබ ඉගෙන ගත්ත. ති මේ තුළ රැස්කරගත් සියල්පින් සියලු දෙවියෝ සාධු කාරදිදි අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ දිවි අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුන් නිවනට පත්වේවා සාධූ සාධූ සාධූ